සාදුනාදයක් පවත්වමු. තිසරණ පංචශීල සමාදානය සඳහා ශබ්ද නගලා නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ပါဏာတိပါတာဝေရမဏိสิกขาပဒံ စမာදිယာမိ අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ඛ මූලගතෝ සුඤ්ඤාගාරගතෝ ආයිති පටිසංචික්ඛති බහුදුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ ඉතිමස්මින් කායේ විවිධා බාධා උපජ්ජන්ති සේයතිදං චක්ඛු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ දහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡාපක්ඛන්දිකා සූලා බිසුචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අප්පමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තං මදුමේහෝ අංසා පිලකා බගන්දලා සෙම්ම සමුට්ඨානා බාධා පිත්ත සමුට්ඨානා බාධා වාත සමුට්ඨානා බාධා සන්නිපාතිකා බාධා විසම පරිහාරජා බාධා උපක්ඛමිකා බාධා කම්ම විපාකජා බාධා සීතං උන්නං ජිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති. ධර්ම ශ්‍රවණාබිලාසී ගුණපුරණ කාරුණික පින්වත්නි, අදත් දයාබර පුතණුවන් ඉදිරියෙහි තබාගෙන එරංගා නෝනා මහත්මිය අවශ්‍යතම හිතයිසියෙන් දුරස්තව හෝ මේ අවස්ථාවට සහ සම්බන්ධ කරගෙන ලෝකේ පවතින මේ අවාසනාවන්ත කොරෝනා වසංගතය ඉදිරියේ උනත් අපේ ජීවිතවලින් ඉටු වෙන්නට තියෙන ඒ උදාරතර යුතුයකම අපි කෙසේ හෝ ඉෂ්ට සිද්ධ කරන්නේ මේ යන බැතිවර අදහසින් යුක්තව මේට වසර 14කට ඉහතදී දෙයින් සමුගත් අමිත් මුනීන්ද්‍රදාස දයාබර පියතුමන් සිහිපත් කරගෙන ඥාතිවරයාණන් හිතවතාණන් සිහිපත් කරගෙන ඒ උතුම් ගුණ අනුස්මරණය කරමින් මෙවරත් මේ පින්කම සිද්ධ කරන්නේ 30 වසරක් පුරාවට පැවති
ඒ අමිහිරි යුද්ධයේ ජයග්‍රහණයේදී අපි හුඟක් දැනගෙන හිටියේ අපි අමෝරාගෙන ඉදිරි පෙළ හිටපු ත්‍රිවිධ හමුදා සේනාංක පිළිබඳවයි. එහෙත් යුද ජයග්‍රහණයකදී ඒ ඉදිරි පෙළ ඉන්න පිරිස වගේම ඒ ජයග්‍රහණය සඳහා තිරෙන් පිටුපස ඉඳගෙන ඒ යුද්ධයේ වැඩි භාරදූර වගකීම් දරන තවත් පිරිසක් ඉන්නවා. ඒක ලෝකෙ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපේ යුද ජයග්‍රහණයේදී ඒ තිරේ පිටුපස හිටපු මහා සෙන්පතියෙක් හැටියටයි අමිත් මුනීන්ද්‍රදාස මහත්මාණන්ව අපි හඳුනාගෙන තියෙන්නේ. මෙවන් රටේ අතිශයින් භයානක අනතුරුදායක තත්වයක් තිබියදී වුවත් තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් බොහෝ පිරිසකට උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසාලමින් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගෙන දන්පැන් පූජා කොට බුදුපාමොක් මහා සංඝරත්නය විශේෂයි ඒ උතුම් පින් එතුමන්ට අනුමෝදන් කරලා සංසාර ගමනේ සුවපත් භාවය සැපවත් භාවය නිදුක් නිරෝගී භව චිර ජීවනය ජීවිත ආරක්ෂාව අනුපාදා පරිනිර්වාණය තෙක් සැලසේවා යන මෛත්‍රී කරුණා පූර්වක ප්‍රාර්ථනාවන් ඇති කරගෙනයි පුතණුවන් ඇතුළු මේ පිරිස ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්නේ. දැන් අපට පැවරිච්ච මහා යුතුයකමක් තියෙනවා. ඒ රණවිරුවා වෙනුවෙන් ජාතික වීරයාණන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමේ ඔය යුතුයකම ඉටු කරලා එතුමාගේ සංසාර ගමන වඩාත් සුවපත් කිරීමේ අවශ්‍යතාවයයි අපි හැම දෙනාගේම හදවත් තුල පවතින්නේ. දැන් ඔය යුතුයකම පරිපූර්ණාර්ථයෙන් සම්පූර්ණත්වයට පත් කරගන්නට නම් ඔබට මට කිසියම් වගකීමක් දරන්නට වෙනවා. ඒ වගකීම යම් ප්‍රමාණයකටද දරාගන්නේ ඒ ප්‍රමාණයටයි මේ යුතුයකම ඔබට ඉටු කරන්නට පුළුවන්කම තියෙන්නේ. අපි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ එතුමාගේ සසර ගමනට යමක් එකතු කරන්න. එතුමන්ට දෙන්න අනුමෝදන් කරන්න. එතුමන්ට යමක් දෙන්න නම් අනුමෝදනා කරන්න නම් අප සන්තකේ යමක් උපයාගෙන තිබෙන්නට ඕන. ඒ නිසා අපට පැවරිච්ච වගකීම තමයි දෙන්නට සුදුසු සවිමත් මහා කුසල බලයක් අපේ චිත්ත සංතාන තුල උපදවාගෙන ඒ උපදවාගත් කුසල ශක්තිය හදපිරි සතුටෙන් ඒ ඥාතිවරයාණන්ට අනුමෝදන් කරන එක. ඒ නිසා අපේ වගකීම හොඳින් දරාගෙන මේ පින්කම සඳහා
එකතු වෙච්ච තරමටයි අපි අපේ යුතුයකම ඉෂ්ට කරා වෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් තමන් සන්තක ඒ වගකීම මනාකොට සම්පූර්ණත්වයට පත් කරගෙන ඒ යුතුයකම උතුම් ආකාරයෙන් සිද්ධ කරගැනීමේ අපේක්ෂා සහිතව කය වගේම හිත වචනය තිදොරම සංවර කරගෙන කාය වාක් මනෝ ත්‍රිවිධ ద్వාරය සංවරේ පිහිටුවාගෙන කන් යොමා සිත් යොමාගෙන මේ ධර්ම ශ්‍රවණයට සවන්පත් යොමු කරන්නට ඕන. අද අපි මේ සඳහා තෝරාගත්තේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ එන ආදීනව සංඥාව පිළිබඳවයි. ගිරිමානන්ද සාමීන් වහන්සේ දැඩිසේ ගිලන් වූ අවස්ථාවක ඒ බව දැනගත් සංවේදී හද මඩලක් ඇති ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කරා වැඩම කොට ස්වාමීනි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දැඩිසේ ගිලන් වෙලා උන්වහන්සේට අනුකම්පාවෙන් උන්වහන්සේ සමීපයට වැඩම කරන්න කියන මේ ආරාධනය ආයාචනය කළා. එවිට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද එසේ යා යුතු නෑ. මේ දස සංඥාවන් ඉගෙනගෙන ගිරිමානන්ද භික්ෂූන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ දස සංඥාවන් ඇතුළත් දේශනාව කරන්න මේ දස සංඥාවන්ට සවන්පත් යොමන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වහා නිරෝගී වේවි සුවපත් වේවි කියන අදහස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරමින් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ දස සංඥාවන් කියලා දුන්නා. ඒ දස සංඥාවල් අසා ඉගෙනගත්ත ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කරා වැඩම කොට උන්වහන්සේට මේ දස සංඥාවන් දේශනා කිරීමෙන් අනතුරුව ඒට සවන් දුන් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන්ම උන්වහන්සේගේ රෝග තත්ත්වයන් සමනය වී ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය සලසා ගත්තා. අන්න ඒ වෙනුවෙන් දේශනා කළ සූත්‍ර දේශනාවයි ගිරිමානන්ද සූත්‍ර දේශනාව හැටියට අපි භාවිතා කරන පිරිවානා පොත් වහන්සේගේ දෙවෙනි බණවරට ඇතුළත්ව පවතින්නේ. ඒ දස සංඥාවන් අතර සතරවෙනි සංඥාව හැටියටයි ආදීනව සංඥාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළේ. එහිදී මේ ශරීරය පිළිබඳව ශරීරය නිසා ඇතිවෙන බොහෝ ආදීනව පිළිබඳව
කළ විවරණයක් හැටියටයි බොහෝ දෙනෙකුට මේ දේශනාව හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි, අපි මේ වෙලාවේදී අනුන් දිහා බලනවට වඩා අපි දිහා බලාගෙනම දෙනෙත් පියාගෙන අපි දෙසටම සංවේදී වෙමින් මේ දේශනාවට සවන්පත් යොමු කිරීම බොහෝ දෙනෙකුට හිතසුව පිණිස පවතින්නට පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වර එක මේ තුන් භවයම අසුරුසනක් ගසන වෙලාවක් තරම්වත් අගයන්නේ නෑ, වර්ණනා කරන්නේ නෑ කියලා දේශනා කළා. එහෙත් මේ මිනිස් ජීවිතය පිළිබඳව කිසියම් ඇගයීමක් කළා. දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභංච manussත්තං. මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතය පිළිබඳව උන්වහන්සේ කිසියම් වටිනාකමක් පෙන්වා වදාලා. ඒ වගේම චතුරාර්ය සත්‍ය දේශනාවේදී ජාතිපි දුක්ඛා, ඉපදීම දුකයි කියලා අවධාරණය කොට වදාලා. ජාති දුක පිළිබඳව කියලා දුන්නා. මනුස්ස ජීවිතයක් යම් වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකම තියෙන්නේ මේ මිනිස් කයේ නෙමෙයි. වටිනාකම යෙදිලා තියෙන්නේ බුදු උපතක් ඇති කාලෙක සද්ධර්මයේ සෙවන කරගෙන පිහිට කරගෙන මේ සියලු දුකින් නිදහස් වෙන්න ලැබිච්ච සොඳුරුතම අවස්ථාවක් නිසා මේ මනුස්ස ජීවිතය හරියට වටිනවා. බොහෝ වටිනවා. හැබැයි ඒ වටිනාකම හැමෝටම දැනෙන්නේ නැහැ. එහෙම ජීවිතයක වටිනාකමක් ගොඩනැගෙන්නේ මේ ලබාගත් මිනිස් ජීවිතයේ දුර්ලභ භාවය හඳුනාගෙන බුදුදහමේ පිහිට පිළිසරණ ලබාගෙන මේ සියලු සංසාර දුකින් එතර වෙන්නට යම් උත්සාහයක්, මහන්සියක්, වෙර වීරයක් දරනවා නම් උන්වහන්සේ වදාරනවා බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහුආදීනවෝ. මේ කය බොහෝ දුක් සහිතයි. ඒ වගේම බොහෝ ආදීනව සහිතයි. බොහෝ දුක් සහිතයි, බොහෝම ආදීනව සහිතයි. මොනවද ඒ ආදීනව? උන්වහන්සේකින් එක රෝග නිද්ධං පබංකුරං. රෝගේ නැමැති කුරුල්ලාගේ වාසය කරන කැදැල්ල හැටියටයි මේ කය වර එක හඳුන්වා දුන්නේ. රෝගේ නැමැති කුරුල්ලට වසන්න තියෙන කූඩුව. මේ කූඩුවක් කුරුළු කූඩුවක් බඳු
රෝග නැමැති කුරුල්ලන්ගේ වාසස්ථානයේ බඳු මේ කූඩුවේ වාසය කරන කුරුල්ලන් පිළිබඳව උන්වහන්සේ මෙහි දේශනා කරනවා. චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීවහා රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාස සාස පිනාස ආදී වශයෙන් දීර්ඝ නම් කිරීමක් මේ මිනිස් කයේ වැළඳෙන රෝග පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා. එතකොට මේ හැම රෝගයක්ම මේ මිනිස් ජීවිතයකට ඊළඟට මොහොතේ එළඹෙන්න පුළුවන් හැකියාව පවතිනවා. ඕනම කුරුල්ලෙකුට මේ කැදැල්ලට ඕන වෙලාවක පියඹා එන්නට පුළුවන්කම තියෙනවා. අද මේ වර්තමාන ලෝකයම මේ කැදැල්ලට පියඹාගෙන එන එක් කුරුල්ලෙක් පිළිබඳව දැඩිසේ බියට කම්පණයට පත් වෙලා බැලූ අත බලාගෙන කුමක් කරම්දෝයි අහස පොළව ගැටලමින් කල්පනා කරන වේලාව. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධ ශ්‍රාවක වූ සිව්වන පිරිසටම මෙන්න මේ එළඹෙන ස්වභාවික ධර්මතාවය ඉදිරියේ අපි කෙසේ කටයුතු කළ යුතුද, කෙසේ විමසිය යුතුද කියන අදහස උන්වහන්සේ සමස්ත දේශනාවන් තුළින්ම අපට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ දේශනාව තුළදී අපි අපේ කයට සංවේදී වෙලා අපි කල්පනා කළොත් යාමේ කරත්තින් පටමං ගබ්බෝ අසතිමානවෝ, අපි යම් දවසක යම් රාත්‍රියක යම් යාමයක ගර්භවාසයට ආවනම් එයා මොහොතේ පටන්ම ගර්භය තුල විඳ යුතු බොහෝ දුක් ගැහැට දසමාසයක් පුරාවට විඳ දරාගෙන මරණින් මෙහා විඳින දැඩි දුක් වේදනා දරාගෙනයි හඬා වැළපෙමින් මේ ලෝකයට අපි බිහි වුණේ. ඒ මොහොතේ පටන් අපේ ජීවිතවල අසරණ භාවය පිළිබඳව කල්පනා කළොත් ආහාර පාන සොයාගෙන යන්න තරම් දෑත දෙපයි හැකියාවක් නැහැ. අම්මා දෙතනේ ලං කළා කිරි ටිකක් කුරා බොන්න නොදුන්නා නම් සාපිපාසයෙන් මිය යන්න තිබුණා. මැස්සෙක් මදුරුවෙක් කෙලවා ගන්නට පුළුවන් ශක්තියක් එදා තිබුණේ නැහැ. ඊට රැකවරණේ සැලසුවේ නැත්තම් ඒද මරණයට හේතුවක් වෙන්න තිබුණා. සීතල උෂ්ණය මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා නොකළා නම් ඒද මරණයට හේතුවක් වෙන්න තිබුණා. මල මුත්‍රා ටික ඉවත් කරලා පිරිසිදු කරලා රැකවරණයේ සැලසුවේ නැත්තම් කුණු වෙලා පණුව ගහලා එතනම මිය යන්න තරම් අසරණ භාවයකිනුයි අපි කවුරුත් මේ ලෝකයට බිහි වුණේ.
ඒ අසරණකම ජීවිතයේ පුරාවටම පවතින්නක්. මව් දෙමාපිය ගුරුවරාදීන්ගේ හිතයිසීන්ගේ උපකාරය නිසා යම් ප්‍රමාණයක සැනසෙල්ලක් ලබන බව ඇත්ත. එහෙත් මෙබඳු කයක් තබාගෙන අපි නිරෝගී බවක් සුවපත් බවක් යමෙක් ප්‍රකාශ කරනවා නම් එය මෝඩකමේ ලක්ෂණයක් හැටියටයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. අපි මේ සඳහා වැඩි කාලයක් ගත නොකොට මේ පිළිබඳව යමක් ඔබට තේරුම් ගන්න පුළුවන්, හිතන්න පුළුවන් අවස්ථාවක් මතු කරලා ඉන් එහාට අපි මේ ගැන යමක් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අහලා තියෙනවා වහලුන් පිළිබඳව. කෙනෙක් වහල්ෙක්ව මිලදී ගත්තාම වේවැලක් අත දරාගෙන කසයක් අත තබාගෙන පහර දෙමින් කිසිදු සැපයක් පහසුකමක් නොදී තමන්ගේ සියලු කටයුතු බලහත්කාරයෙන් වද වේදනා දෙමින් වැඩ ගන්න අවස්ථාවක් හැටියටයි අපි වහල් වෙළඳාම පිළිබඳව වහලෙකුගේ ජීවිතය පිළිබඳව තොරතුරු අහලා තියෙන්නේ. කෙනෙකු දාසත්වයට පත් වුණාම දාසයෙකු මුළු ජීවිතයම අනුන් වෙනුවෙන් බැලමෙහි කරන්න කැප වෙනවා. ඒ ස්වාමියා නපුරු සැහැසි වුණොත් දාසයාගේ අත්දැකීම තව තවත් අතිශයින් බිහිසුණු වෙනවා. දැන් වහලෙකු පිළිබඳව දාසයෙකු පිළිබඳව ඔබට කිසියම් අදහසක් හිතට නගා ගන්න පුළුවන්. ඒ ජීවිතය කොච්චර දුකටපත් වෙච්ච දුක්බර ජීවිතයක්ද කියලා. අපට ඒ වහලෙකුගේ දුක්බර බව නපුරු ස්වාමියෙකු යටතේ සේවාවන් සිද්ධ කරන දාසයෙකු පිළිබඳව ඔහුගේ දුක වේදනාව කඳුල පිළිබඳව යම් වැටහීමක් ලබන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔබ දෙස බලන්න මොහොතක්. ඔබත් එක්තරා විදිහකින් ඒ වගේම වහලෙක් වෙලාද දාසයෙක් වෙලාද කියලා. අපි හැමෝම මේ කයට දාසයෙක් වෙලා වහලෙක් වෙලා. අපි අපිටම දාසයෙක් වෙලා වහලෙක් වෙලා මුළු ජීවිත කාලයම ගෙවා දමන්නේ කොහොමද කියලා කෙනෙක් දිහා පිටතින් බලනවා වගේ තමන් දිහා මොහොතක් හැරිලා බලන්න. මේ බොහෝ දුක් සහිත ආදීනව සහිත කයක් ඇති ඔබ මේ කය නඩත්තු කරන්න, කය පවත්වාගෙන යන්න, කය සනසන්න, කය සතුටු කරන්න, නිරෝගීව පවත්වන්න, සුරූපීව පවත්ව ගන්න ඔබ දාසයෙකුමින් වහලකුසේ මේ කයට සේවාවන් කරන හැටි ඔබට ටිකක් බලන්න පුළුවන් වුණොත් ලොකු දහමක් ඔබට අවබෝධ කරගන්න පුළුවන් වේවි.
මේ බොහෝ දුක් සහිත ආදීනව සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ජීවිතයේ තරම් වටින එකක් අපට තවත් නැති තරම්. මේ දුක් සහිත ආදීනව සහිත මේ කයට තරම් ඇලුම් කරන දෙයක් තවත් අපට නැති තරම්. මේ දුක් සහිත ආදීනව සහිත මේ කය රැක ගන්න කොච්චර මහන්සි වෙනවද? අදත් මේ මොහොතේ මුවවැසුම් ලාගෙන මේ රකින්න හදන්නේ, මේ ආරක්ෂා කරන්න හදන්නේ කුමක්ද? මේ 16 කුසේ වහලෙ කුසේ මේ කය රකින්න, මේ කය පෝෂණය කරන්න, මේ කය සුරක්ෂිත කරන්න, මේ කය ලස්සන කරන්න, මේ කය සුරූපී කරන්න, නිරෝගී කරන්න අපි දරන ප්‍රයත්නය උදේ පාන්දර අවදි වෙච්ච වෙලාවේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් අපි මොනවද කරන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් අපි හැම මොහොතකම මේ කයට 16ක් වෙලා කිසියම් උපස්ථානයක් කරමින් ඉන්නවා. උදේ පාන්දර අවදි වෙලා නැගිටලා කට හොදලා දාන තැන ඉඳලා මේ කයට සේවාවන් කරන්න ආරම්භ කරනවා. සවස් කල ඇඳට ගොඩ වෙලා නිදි කරවන තැන දක්වාම දවස මුළුල්ලේම කරන කයට කරන උවටැන් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් අපි අපිටම 16ක් වෙලා නැද්ද? අපි මේ කයට වහලෙක් මෙන් සේවාවන් කරන්නේ නැද්ද කියලා ඔබට යමක් හිතා ගන්න පුළුවන් වේවි. බැරි වෙන එකක් නේ. මෙච්චර දුක් සහිත ආදීනව සහිත රෝග නැමැති කුරුල්ලන්ගේ කූඩුව කැදැල්ල වෙච්ච මේ කයට ඇයි මෙච්චර ඇලුම් කරන්නේ? මෙච්චර ප්‍රිය වුණේ කොහොමද? මෙච්චර මනාප වුණේ කොහොමද? මේ තරම් ආදරෙන් බැල මෙහෙ කරගෙන මොන වටිනාකමක් දැකලාද? ඔබ ඔබෙන් විමසලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ අරුත හොයා යන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව සංඥා මාත්‍රයකින් හරි යම් වැටහීමක් දරා ගන්නට පුළුවන් වුණොත්. අපි මෙච්චර සේවාවන් කරලා බැල මෙහෙ කරලා කොච්චර උත්සාහ කළත් මේ කය කවදාවත් අපට සතුටු කරන්න බෑ. සෑහීමකටපත් කරවන්න බෑ. මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ රූපේ කෝ රාද මාරෝ. රාදේ රූපේ කියන්නේ මාරේ. රූපේ කෝ රාද වදකෝ. රූපේ කියන්නේ රාද වදකේ. මේ ලෝකේ යමෙකුට සතුරෙක් කියලා යමෙක් වේ නම් ඒ භයානක බිහිසුණු සතුරෙක් ඇතනම් ඒ සතුරා කරන සතුරුකම ඊතා ස්වල්පයි. මේ කය ඔබට දෙන වද වේදනාව ඉදිරියේ
ඔබට වැළඳෙන එක දතේ කැක්කුමක්, හිසේ කැක්කුමක්, කොන්දේ කැක්කුමක්, බඩේ කැක්කුමක් ගැන සැලකුවොත් පරම සතුරෙකුටවත් පහර දීලා ඒ බඳු වේදනාවක් ඇති කරන්න බැරි වේවි. එහෙත් ඔබේ කය ඔබට වරින් වර ඇති කරන වද වේදනාවන් ටික බැලුවොත් මේ තරම් සතුරෙක්, මේ තරම් වදකයෙක්, මේ තරම් මාරයෙක් තවත් ඉන්නවද කියලා ලෝකේ ඔබට හඳුනා ගන්න බැරි වෙන එකක් නේ. දැන් ප්‍රශ්නය තියෙන්නේ, ගැටලුව තියෙන්නේ මේ වදකයෙක් වෙච්ච, මාරයෙක් වෙච්ච, පරම සතුරෙක් වෙච්ච, රෝගේ නැමැති කුරුල්ලන්ට කැදැල්ලක් වෙච්ච, බොහෝ දුක් සහිත, බොහෝ ආදීනව සහිත මේ කයට ඇයි අපි මේ තරම් බැඳුනේ කියන එකයි. මේ කයට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බැඳුනේ කොහොමද කියලා සොයා බලන එක වටිනවා. අපි හැම ජීවිතයක්ම අවසන් කළේ හැම මොහොතකම අපේක්ෂාව බලාපොරොත්තුව උනේ සැප හා සතුට පිළිබඳව. සැප විඳීමේ අපේක්ෂාවයි අපි හැමෝටම පවතින්නේ. අපි මේ ලෝකේ අවිද්‍යා සහගත මානසික ස්වභාවයෙන් සැප හඳුනාගෙන තියෙන්නේ ඒ සැප විඳින්න නම් ඇහැ ඕන. ඇහෙන් දැකලයි, කනෙන් අහලා, නාසයෙන් විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස ලැබලා, හිතෙන් හිතලා තමයි සැප විඳින්න ඕන. දැන් අපි කැමති වෙන සැපය ලබන්න නම්, කැමති වෙන සැපය විඳින්න නම් පුළුවන් කමක් නෑ ඇහැ කන නාසය දිව කය මනස නැතුව. ඇහැ කන නාසය දිව කය මනස නැතුව ඔබ බලාපොරොත්තු වෙන ඔය සැප විඳින්න බෑ. ඔබ අපේක්ෂා කරන ඔය සැප විඳින්න බෑ. ඔබ කැමති වෙන දිවා රාත්‍රියේ දෙකේ සොයන අපේක්ෂා කරන ඔය සැප විඳින්න නම් ඇහැක් කනක් නාසයක් දිවක් කයක් මනසක් ඕන කරනවා. සැපයට කැමති වුණාම කැමති සැපය විඳින්න නම් මේ ආයතන ටික උවමනා කරනවා. මේ ආයතන ටික හිස් අවකාශයක පිහිටන්න බෑ. මේ ආයතන ටික පිහිටන්න භූමියක් ඕන. අපි ආයතන හැටියට ගත්තොත් අපි විවාහාර කරන ආයතන, යම් යම් ආයතන පවත්වන නම් ගෘහයක් ඕන. ඒ නිවාස තට්ටු නිවාසයක් තුල අපට පුළුවන් එක එක තට්ටුවේ එක එක ආයතන පවත්වගෙන යන්න. අන්න ඒ වගේ මේ ආයතන, චක්ඛායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, මනායතන, මේ ආයතන 6කින් තමයි ඔබ කැමති
සැප පරිහරණය කරන්න පුළුවන් කියන අදහස තියෙනවා. සැප බාහිරයි. බාහිරේ තියෙන සැප විඳින්න නම් තියෙන රූප බලලා සතුටු වෙන්න නම් ඇහක් ඕන. තියෙන ශබ්ද අහලා විඳින්න නම් කනක් ඕන. ලෝකේ තියෙන මිහිරි සුවඳ විඳලා සතුටු වෙන්න නම් නාසයක් ඕන. ලෝකේ තියෙන රස ප්‍රණීත ආහාර භුක්ති විඳලා සතුටු වෙන්න නම් දිවක් ඕන. ලෝකේ සුව පහස විඳලා සතුටු වෙන්න නම් කයක් ඕන. ඒ නානාවිධ අරමුණු විශේෂෙහි සිත් මෙහෙवला සෝමනස්සයට පත් වෙන්න නම් මනසක් ඕන. දැන් අපි බලාපොරොත්තුනේ අපි කැමති වුණේ සැප ලබන්න නම් මෙන්න මේ ආයතන ටික අපට ලැබෙන්න ඕන. මේ ආයතන ටික ලබන්න නම් ඒ ආයතන පිහිටන්න තැනක් ඕන කරනවා. ඒ ආයතන ටික පිහිටන්න සකස් වෙන භූමිය තමයි මේ කය කියලා කියන්නේ. ඇහැ කන නාසය දිව මනස මේ කයත් එක්ක ගත්තාම අපට පුළුවන්කම තියෙනවා මේන් පහක් කයට සම්බන්ධව කතා කරන්න. ඇහැ කන නාසය දිව කය කියන පහම කය පැත්තට රූපේ පැත්තටයි අදාළ. හැබැයි අපි එයින් එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් සැප ලබන්න බෑ කවදාවත්. දුක් විඳින්නත් බෑ. ඇහැ කන නාසය දිව මනස කියන මේ පහෙන්ම සැප දුක ගන්න බෑ. සැප දුක කියන දෙකම එනවා නම් එන්නේ කය හරහාමයි. ඊට හේතුවක් තියෙනවා. අපි ඇහැ කියලා කියනකොටම අපට මතක් වෙන්නේ කිසියම් අවයවයක් පිළිබඳව. කන නාසය දිව කියලා කියනකොට අපට මතක් වෙනවා අහවල් තැන අහවල් ආකාරයේ අවයවයක් පිළිබඳව. ඒක අල්ලලා බලන්න පුළුවන් එකක්. චිත්‍රයකට නගන්න පුළුවන් එකක් හැටියටයි අපේ සිත්වලට අදහස් හැටියට පහළ වෙන්නේ. හැබැයි ඇහැ කන නාසය දිව කියලා කියන්නේ අපට අල්ලලා අතගාලා බලන්න පුළුවන් විදිහේ ඉන්ද්‍රයක් නෙවෙයි. අපි ඇහැ කන නාසය දිව කියලා කතා කරන තැනදී අපට අහුවෙලා තියෙන්නේ ඒ ඉන්ද්‍රිය නෙමෙයි. ඒ කයමයි. මොකද හම ඇහැ නෙමෙයි. මස ඇහැ නෙමෙයි. සිවිය ඇහැ නෙමෙයි. ස්නායු ඇහැ නෙමෙයි. නහර ඇහැ නෙමෙයි. සෛල ඇහැ නෙමෙයි. කබකඳුළු ඇහැ නෙමෙයි. පරමාණුව ඇහැ නෙමෙයි. ධාතුව ඇහැ නෙමෙයි. ඒකක්වත් ඇහැ නෙමෙයි. ඒවා ඔක්කොම කයට අයිති ඒවා. ඇහැ කියලා කියන්නේ දර්ශන කෘත්‍ය කරන ක්‍රියාකාරීත්වයක්. ඒක කර්මජව උපදින ප්‍රසාදයක්. එනිසා කවදාවත්ම ඒ කර්මජව හටගන්න ප්‍රසාද රූපයක ධාතුව ගැටෙන්නේ නැහැ. ප්‍රසාදයක් පවතින්නේ සතර මහා ධාතු මට්ටමේ නෙවෙයි උපාදාය මට්ටමේ. ඇහැට ගැටෙන්නේත් උපාදාය දෙයක්.
ඒ නිසා හැමතිස්සම ඇහැට ගැටෙන අවස්ථාවේ සැප දුක් උපදින්නේ නැහැ. යම් වේදනාවක් හට ගන්නවා නම් ඒ උපේක්ෂාවක්මයි. උපේක්ෂා වේදනාවක්මයි. සසු ආයතන සියල්ලත් ඒහා සමාන වෙනවා අපි කෙටියෙන් සිහිපත් කළොත්. සැප දුක කියන එක අපට විඳින්න පුළුවන් වෙන්නේ කය ඇසුරු කරගෙනමයි. එතන සතර මහා ධාතුව සමග ඝර්ෂණයක් වෙනවා. ඒ ගැටෙන ඝර්ෂණය වෙන ධාතුවේ මෘදු මොලොක් බව අනුව තද රළු ස්වභාවය මත සැප දුක අපට ලැබෙනවා කියන අදහසකට එන්න පුළුවන්කම තියෙනවා. ඒත් එය යථාර්ථය නොවෙන්න පුළුවන්. ලෝකේ විශ්වාසය පිළිගැනීම එබඳුයි. මෙහෙම ගැටුණාම සුව පහසු අරමුණක් ස්පර්ශයක් ලැබුණාම සැපදායකයි. රළු ගොරෝසු යමක් ගතේ ගැටුණාම ඒක දුක්ඛදායකයි කියලා අපි හඳුනාගෙන තියෙනවා. එනිසා අපි සැපයට කැමති නිසා හැමදාම හැමතිස්සෙම ඒ සුව පහසු මුදුමොලොක් අරමුණු සොයමින් ඉන්නවා. අරමුණු සොයා යමින් ඉන්නවා. ඒ තුල අදහසක් කියවෙනවා අපට සැප ලැබෙන්නේ දුක ලැබෙන්නේ බාහිරින් කියලා. එනිසා අපි සැප දුක දෙකම බාහිරින් ලැබෙනවා කියන මිත්‍යා විශ්වාසයක රැඳිච්ච නිසායි අපට මේ සසරක් කියලා එකක් ඇත්නම් ඒක හිමි වෙලා තියෙන්නේ. හොන්න ඔය කියන මිත්‍යාවෙන් නිදහස් වුණා නම් එදාට අපි මේ සියලු දුකින් නිදහස් වෙනවා. එතෙක් අපි මේ සසරේ මැරමින් උපදිමින් සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය තුල සැරිසරන්ට වෙලා තියෙනවා. එතකොට මේ බාහිරයෙන් සැප ඇත කියන සැප දුක් බාහිරයේ මතයි පවතින්නේ කියන අදහස නිසා ඒ සැප විඳින්න මේ ආයතන ටිකේ අපේක්ෂාව පවතිනවා. ආයතන ටික පවතින්න නම් කයක් ඕන කරනවා. දැන් අපට කය ඇහැ කන නාසය දිව ඍජුව කයට අදාළ නොවුනත් කය හා බැඳී පවතින බැවින් මේ ආයතන පහම රූපේ හා බද්ධ ආයතන හැටියට නම් කරනවා. රූපය ගැන පැහැදිලි කරනකොට දස ආයතනයක් රූපස්කන්ධයට දාලා නම් කරලා තියෙනවා. එහෙත් අපි ඇහැට යමකින් එන්නොත් අපි ඇහැ කියලා කියන තැනට දුක් වේදනාවක් එයි. ඇහැ කියලා කියන්නේ කවදාවත් දුක් වේදනාවක් එන තැනක් නෙමෙයි. අද අපි ඇහැ කියන තැනට ඇඟිල්ලෙන් එන්නොත් දුක් වේදනාවක් දැනේවි. ඒ දුක් වේදනාව එන්නේ ඇහෙන් නෙමෙයි කයි. එනිසා මේ ඇහැ හා කය කියන එකේ වෙනස වෙන්ව හඳුනාගත්තාමයි අපට හැබෑවටම ඇහැ කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න වෙන්නේ.
හමවත් මසවත් සිවියවත් නහරවත් ස්නායුවත් ලේ කඳුළුවත් සෛලවත් පරමාණුවත් ස්නායුවත් ධාතුවවත් මේකක්වත් ඇහැ නොවන බව අපි තේරුම් ගත යුතුයි. කන නාසය දිව නොවන බව අපි තේරුම් ගත යුතුයි. එතකොට මේ සියල්ලෙන් මේ කෘත්‍යයන්ගේ සීමාව වෙන්කොට හඳුනාගත්තාම ඉන් පරිබාහිර සියල්ල මේ කය කියන වචනයට අදාළ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බහුදුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ බොහෝ දුක් සහිතයි බොහෝ ආදීනව සහිතයි මේ කය. බොහෝ දුක් සහිතයි බොහෝ ආදීනව සහිතයි කියලයි උන්වහන්සේ පනවන්නේ දේශනා කරන්නේ ලෝකයේ සැබෑ අත්දැකීම වෙන්නේ. එතකොට දැන් අපි කැමති වුණේ සැප ලබන්න. අපි මේ ලෝකයට උත්පත්ති පිණිස ආවෙත් සැප හොයාගෙන. සැප ලබන්න ආයතන 6ක් ඕන. ඒ ආයතන 6 පිහිටන්න තැනක් ඕන. ඒ තැන සැපසහගත වුණේ නැහැ. ඒක බොහෝම දුක් සහගත ආදීනව සහගත තැනක් වුණා. දැන් අපි සැප අපේක්ෂාවෙන් කැමති වුණත් අකමැති වුණත් මේ කයට ඇලුම් කරන්න වෙලා තියෙනවා. අපි කයට බැඳිලා තියෙනවා. කයට බැඳිලා තියෙන්නේ දුකට කැමති නිසා නෙමෙයි සැපයට කැමති නිසා. සැප විඳීමේ අපේක්ෂාවෙන් අපි කයට බැඳෙනකොට අපට බොහෝ දුක් සහිත ආදීනව සහිත මේ කයට හිමිකම් කියන්න වෙලා තියෙනවා. 16ක් වෙලා වහලෙක් වෙලා මේ කය රකින්න පෝෂණය කරන්න වෙලා තියෙනවා. එතකොට අපිට හොයාගන්න ඕන මෙන්න මේ කයට අපි ඇලුනේ මේ කයට බැඳුනේ කොතනින්ද කොහොමද කියලා. ඒ සැප දුක අපට එන්නේ කොහොමද කොතනින්ද කියලා හඳුනාගත්තාම අපට මේ දුක් සහිත ආදීනව සහිත මේ කය පිළිබඳව තියෙන බැඳුම තෘෂ්ණාව සංයෝජනය දුරු කරගෙන මේ කයින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ආදීනව සංඥාවන් හැටියට අපට උගන්වන්නේ පනවන්නේ මෙන්න මේ දැඩිසේ ඇලුණු බැඳුණු 16ක් වහලෙක්සේ සේවාවන් සිද්ධ කරන මේ කයේ සත්‍ය සැබෑව හඳුනගෙන මේන් නික්මෙන්න නිදහස් වෙන්න මාවතයි මේ හෙලි කරලා තියෙන්නේ. මේ ලෝකේ විශ්ව ධර්මතාවයන් පවතිනවා. ඒ විශ්ව ධර්මතාවයන් තුල යම් ද්‍රව්‍ය එහෙම නැත්නම් ධාතුන්ගේ විෂමතාවය ලෝකේ පවතින. අපි දන්නවා සතර මහා ධාතුව කියන්නේ සර්පය 4 දෙනෙකුට සම කරලා දක්වලා තියෙනවා. ඒ සර්පය 4 දෙනා සමාන නැහැ. විෂමයි. සතර මහා ධාතුව විෂමයි. මේ විෂම ධර්මතා 4ක් තමයි රූප කලාපයක් හැටියට එකට එකතු වෙන්නේ. මෙන්න මේ විෂමතාවය
මත හැමතිස්සෙම චලිතයක් සෙලවීමක් චලනයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ධාතුන්ගේ චලනය තුල ශක්තියින් උපදිනවා. කය තුල වෙන්න පුළුවන් උපරිම දේ උච්චරයි. මේ ධාතුන්ගේ ද්‍රව්‍යයන්ගේ චලනය තුල ශක්තිය උපදිනවා. අපි ඒ ශක්තියයි සැප දුක හැටියට හඳුනගන්න. යං වේදේති තං සංජානාති යං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති කියනවා. එතකොට අපි හැමතිස්සෙම හඳුනගෙන තියෙන්නේ විඳිනදී. වින්දනය. විඳීමයි හඳුනලා තියෙන්නේ. මෙන්න මේ වින්දනයත් හඳුනා ගැනීමත් දෙක අතරේ නිවැරදි හඳුනා ගැනීම නිවැරදිව වටහා ගන්න බැරි වෙච්ච අපි කයට බන්ධනය වෙලා තියෙන්නේ මෙන්න මේ අන්තර් සම්බන්ධතාවයේ පිළිබඳව නොදන්නා නොදක්නාකම මත. යම් දවසක අපි තේරුම් ගත්තොත් මෙන්න මේ කම්පනය මත චලනය මත ඇතිවෙන ශක්තියයි අපි සැප දුක හැටියට හඳුනාගන්නේ. විඳින දේ අපි හඳුනන්නේ. වින්දනයක් ඇතොත් අපි හඳුනා ගන්නවා. දැන් ඔබ ඔබේ ශරීරය පිළිබඳව සංවේදී වුණොත් ඔබ ඔබේ කය දිහා හැරිලා බැලුවොත් ඔබට ඔබේ කය කියලා යම් තැනක් වැටහෙනවා නම් මේ දන හිසය මේ හිසය මේ බඩය මේ පිටය කියලා යම් තැනක් වැටහෙනවා නම් මෙන්න මේ හඳුනා ගැනීම මේ වේදනාව සංඥාව අතරේ දන්නාකම නොදන්නාකම යෙදිලා ඇති. ඔබ හොඳට කයට සංවේදී වුණොත් කය තුල ඇති වෙන යම් යම් විඳීම් ස්වභාවයත් එක්කයි ඒ වින්දනයේ පවතින්නේ මෙන්න මෙහෙම තැනකයි කියලා ඔබට හිතට සංඥාවක් සටහනක් මවලා පෙන්නනවා. හොඳින් බලන්න ඇත්තක්ද කියලා. ඔබට කවදාවත් දැසට හමු නොවන ශරීරයක් ඇති බවට හම්බ වෙන්නේ උතනින්. යම් තැනකද වේදනාවක් ඇති විඳීමක් ඇත්තේ මේ වින්දනයේ තියෙන්නේ මෙන්න මෙතනයි කියන හැඩරුව මවලා පෙන්වන්නේ හිතින්. ඒක රූපයට අයිති එකක් නෙමෙයි, ඒක කයට අයිති එකක් නෙමෙයි. දැන් විඳීම මෙතනයි කියලා පෙන්නන හැඩරුව රූපයක් නොවන බව, නාම ධර්මතාවයක් බව අපට තේරුම් ගන්න බැරි වුණාම ඒ තුල යෙදෙන ධර්මතාවය අපි හඳුනා ගන්න බැරි වුණාම වේදනාවට අනතුරුවයි වේදනාව පවතින්නේ මෙතනයි කියන හඟවන සංඥා සටහන එන්නේ. හැබැයි සංඥාව බලවත් වෙනවා. සංඥාව අපි හඳුනා ගන්නවා මේ දන හිස. මේ ශරීරයේ මේ අහවල් කොටසයි කියලා නම් කරගත්තාම සංඥාව රූපේ හැටියට හඳුනාගත්තොත්
එතකොට ඒ කයේ එන වේදනාවක් හැටියටයි අර වේදනාව නම් කරගන්නේ. මම මේ කියන තැන අපැහැදිලි ඇති. ටිකක් ගැඹුරෙන් අධ්‍යයනය කරලා බලන්න කය තුල ඇතිවෙච්ච කම්පනය නිසා රූප කලාපයන්ගේ විෂමතාවය නිසා ඇතිවෙච්ච ශක්තිය දැනීම් ස්වභාවයක් උනේ දැනීම් ස්වභාවයක්. ඒ දැනීමත් එක්ක අපි හඳුනා ගන්නවා ඒ දැනුම මෙන්න මෙතනයි කියලා. පෙන්නන සංඥා සටහන. සංඥාව පෙන්වුවේ මිරිඟුවක් කියලා. මිරිඟුව වතුර වගේම පේනවා වතුර නෙමෙයි. ඔය සංඥාව දැන් බැලුවොත් දණහිස වගේම පේනවා. පිටිපතුල වගේම පේනවා. බඩ වගේම පිට වගේම බෙල්ල වගේම පේනවා. ඒක මිරිඟුවක්. පේනවා විතරයි. එබඳු සංඥා සටහනක් අපි දණහිස හැටියට රූපේ හැටියට පවරගත්තොත් බාරගත්තොත් ඔන්න අපට දණහිසේ වේදනාවක් එනවා. කොන්දේ වේදනාවක් එනවා. ඇඟේ වේදනාවක්, බඩේ වේදනාවක් එනවා. දැන් වේදනාව ශරීරයට අයිති වූවක් බවට පරිවර්තනය කරගන්නේ මෙන්න මේ වේදනා සංඥා කියන මේ ධර්මතාවයන් දෙකේ සම්බන්ධතාවය අපි නොදන්නාකම නිසා. අපි යම් දවසක මේ සංඥාව රූපේ හැටියට පවරගත්තේ නැත්තම් බාර කළේ නැත්තම් සංඥාව සංඥාව හැටියට නාමයේ හැටියට වෙන් කරගත්තොත් මෙන්න මේ වෙන් වෙච්ච තැන අපට වේදනාවට වින්දනයේට සතුටු වෙන්න හෝ අසතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. වේදනා පත්‍ය තණ්හා කියන තැනට එන්න විදියක් නැහැ. වේදනාව වේදනාවෙන් අත්ථි වේදනාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. වේදනාව පමණක් ඇත්තේ යන සිහි නුවණ එළඹ සිටින මොහොතක් වේවි. ධාතු මනසිකාරය පිළිබඳව කළ දේශනාවන් නැවත මොහොතක් අහලා විමසලා බැලුවොත් මේ අදහස තව දුරටත් පැහැදිලි කරගන්නට පුළුවන් වේවි. අපි මේ දුක් සහිත ආදීනව සහිත මේ කයට බැඳිලා ඉන්නේ. මේ කයේ දාසයෙක් වහලෙක් වෙලා සේවාවන් කරන්නේ මෙන්න මේ නිසායි. මේ වේදනාව කයෙන් එනවා. කයනුයි මේ වේදනාව එන්නේ. කයටයි මේ වේදනාව දැනෙන්නේ කියන මෙන්න මේ මුලාව අපි ළඟ ඇති නිසා. එතකොට අපි කවදාවත්ම අපට මෙන්න මේ වින්දනය යම් හේතු නිසා හටගන්න පුළුවන්. හැබැයි ඒ වේදනාව හටගත්ත හේතුව නැවත අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වේදනාව උපද්දවන්න ඒ හේතුව වැය වෙලා ඉවරයි. හේතුව වැය වෙලා ඉවරයි. වේදනාවෙහි මේ ස්වභාවය අපි මෙන්න මේ කයට සංවේදී වෙලා හඳුනා ගැනීම මතයි අපට මේ රූපයෙන් මේ වදකයාගෙන් මේ මාරයාගෙන්
මේ ආදීනව සහිත මේ බොහෝ දුක් සහිත මේ කයින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ රහස අපි හෙළි කරගන්නා තුරු මේ දුක් සහිත මේ ආදීනව සහිත මාරෙක් වදකෙක් සතුරෙක් වෙච්ච මේ කයට දාසකම් කරන එක වහලෙක් වගේ සේවාවන් නැවත නැවතත් සිද්ධ කරන්න වෙන එක නවත්තන්නට පුළුවන් කමක් නැහැ. එනිසා ඔබට හැකිනම් මෙන්න මේ ධර්මතාවයේ පිළිබඳව හොයන්න. මේ විඳීමත් හැඳිනීමත් කියන මේ කාරණා දෙක විමසන්න. චිත්ත සංඛාර හැටියට පනවලා තියෙන එතන ඒ වින්දනයේ හටගන්න විදිය හඳුන ගන්න. ඒක 아무තු දෙයක් නෙවෙයි. දැස් පියාගෙන ඔබේ කයට සංවේදී වෙන්න. දැන් ඔබට කය පේන්න විදිහක් නැහැ දෙනෙත් පියවිලා. ඒත් මුළු ශරීරයම ඇති බවට ඔබට පෙන්වන ඒ සංඥාව හමු වේවි. බලන්න ඒ සංඥාවක් යම් සටහනක් හිතට මැවෙන හැම තැනකම ඊට පළමුවෙන් වින්දනයක් ඇති. වින්දනය ඇති තැනයි ඔබ හඳුනාගෙන තියෙන්නේ. ඒක ධර්මතාවය. වැරද්ද වෙන්නේ ඒ සංඥාව මේ කයයි කියලා රූපයයි කියලා බාර ගන්න එක. එතකොට ඔබට ඒ වැරද්ද කරනකොටම අර දුක් සහිත ආදීනව සහිත කයත් උපාදාන වෙලා ඒ කයෙන් උපදින වේදනාවත් උපාදාන වෙලා. කයත් ඔබේ කායික වේදනාවත් ඔබේ. ඔබට කවදාවත් මේ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේදී බොහොම දීර්ඝ වේලාවක් ගත්තා. මෙන් අදහස් කරන මේ අර්ථය මේ නිහඬව හුදකලාව විවේකීව ඉන්න වෙලාවේ ඔබ ටිකක් ඔබේ කය දෙස සංවේදී වෙමින් මේ වින්දනය හා හැඳිනීමත් ඒ යෙදෙන ධර්මතාවයත් ඒ හඳුනාගත්ත තැන කයයි කියලා වටහා ගත්තොත් වරදවා ගත්තොත් වෙන්න පුළුවන් විපතත් ඔබට හඳුනා ගන්න පුළුවන් වුණොත් මේ වසංගත අවදියේ ඔබට ලැබිච්ච විවේකය සොඳුරුතම අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන් වේවි. හැම කළු වලාකුළකම රිදී පාට රේඛාවක් ඇත කියන කියමනක් තියෙනවා. ඒ නිසා මේ වසංගත අවදිය වුණත් ඔබට උතුම් සොඳුරු දහමක් අවබෝධ කරගෙන මේ කයෙන් නිදහස් වෙන්න සොඳුරු මාවත හෙළි කරાવી. ඉතින් ඒ සඳහා ඔබේ සිත් යොමු කරන්න, ඒ සඳහා අවධානය යොමු කරන්න කියන අදහස යෝජනා කරමින් සිහිපත් කරමින් අමිත් මුනීන්ද්‍ර දාස මහත්මාණන්ගේ ගුණ සමරමින් එතුමන්ගේ සසර ගමනේ නිමාව පිණිස හේතු වෙන නිවන් දක්නාතුරු දෙලොව ශාන්තිය පිණිස උපනිශ්‍රේ වෙන උතුම් කුසල ශක්තියින් අනුමෝදනා කිරීමේ අදහසින් අද දවසේ අපි ශ්‍රවණය කළ මේ උතුම් ධර්ම ශ්‍රවණය තුලින් මතු කරගත්ත දන් පෙන් පූජා කරමින් උපදවාගත්ත සියලු පරිත්‍යාගයන් තුලින් මතු කරගත්ත ඒ මහා කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය අමිත් මුනීන්ද්‍ර දාස මහත්මයාණන් ඇතුළු ඔබ අප හැම දෙනාටම වහවහා මේ ජීවිතය තුල මේ ගෞතම බුදු සසුන තුල මේ සංවේදී බව හඳුනාගෙන මේ කයට ඇති කරගත්ත බැඳුම කොතනද කියලා හඳුනාගෙන ඒ බන්ධනයේ ලිහාගෙන මේ කයින් මිදෙන්න, රූපයෙන් වදකයාගෙන් මාරයාගෙන් මිදෙන්න මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුන තුලදීම භාග්‍ය වාසනාව සැලසේවායි
සාදු කියලා ප්‍රාර්ථනා කටයුතු.